කුළුබඩු ද්‍රව්‍යයක් හැටියට කහවල අවශ්‍යතාවය දැන් මුළු දිවයිනේටම හේතු ගැන්විලා තියෙනවා. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ කහ වෙළඳ පොලේ අද හිඟයක් නිර්මාණය වී තිබීම. මේකට ප්‍රධානතම හේතුව වෙන්නේ කහ පිටරටින් ගෙනීම නැත්නම් කහ ආනයනයට සීමාමායින් පැනවීම. ඒත් සමගම කහ වලින් ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරීමේ වගකීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතු වුණා. යනවා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. ඒ ප්‍රධානතම වැඩසටහන උනේ නවගාව ව්‍යාප්ත කිරීම. ඒ වගේම පසුවසන තාක්ෂණ යටතේ සැකසුම් මධ්‍යස්ථානය ඉදිකිරීමටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයෝජන ක්‍රියාත්මක වුණා. ඒ අනුව තමයි අද මම මේ ඇවිල්ලා ඉන්න ගලගෙදර මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර පිහිටලා තියෙන මේ හෙළබිම ෆුඩ්ස් කියන කහ සැකසීමේ මධ්‍යස්ථානයත් ඒත් මේ කහ සැකසීම අද සිදු කරගෙන යන්නේ. ඉතින් අද අපි සැඟවුන් කහණු වැඩසටහන තුලින් ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කහ සැකසීම පිළිබඳව. ඉතින් මේ සම්බන්ධ වෙන විශේෂඥයින් ඔබ හමුවට කැඳවගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ මධ්‍යස්ථානයේ හිමිකරුගෙන් ඔහුගේ අත්දැකීම් ඔබත් සමග බෙදා හදා ගන්නත් අපි සූදානම්ින් සිටිනවා. ඉතින් මේ කහ සැකසීම ගැන තවදුරටත් විස්තර දැනගන්න අපි ආරාධනා කරනවා අපිත් සමග දිගටම රැඳිලා ඉන්න කියලා. ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපයේ වගේම මෙතෙක් සම්ප්‍රදායිකව කහ වගා නොකළ වියලි කලාපයට අයත් අම්පාර දිස්ත්‍රික්කයේද කහ වගාව හොඳින් සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කහ වගා කරන දිස්ත්‍රික්ක අතරින් මහනුවර දිස්ත්‍රික්කය ප්‍රධාන තැනක් ගන්නවා. කහ වගාවට වැඩි විභාගයක් තියෙන මහනුවර දිස්ත්‍රික්කයේ නිසා මේ වසරේදී හෙක්ටයාර 100ක පමණ කහ වගාව සිදු කරලා තියෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ පුරා මේ කහ වගාව ව්‍යාප්ත විශේෂයෙන් අපේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 20 අතරින් යටිනුවර උඩුදුම්බර සහ මිනිපේ කොට්ටාශ වල 40%ක වමන කහ වගාවක් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඒ වගේම මේ කහ වගාවෙන් අපි බලාපොරොත්තු වෙනවා අපේක්ෂිත අස්වැන්න විදිහට මෙට්‍රික් ටන් 1500ක් ලබා ගැනීමට. මෙම අමු කහ මෙට්‍රික් ටන් 1500න් මෙට්‍රික් ටන් 500ක් පමණම අපි නැවතත් ලබන වසරේ බීජ කහ විදිහට ගොවීන්ට බෙදා දීමටත් ඉතුරු මෙට්‍රික් ටන් 1000 වියලි කහ නිෂ්පාදනයටත් අපි බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රම දෙපාර්තමේන්තුව වශයෙන්. දේශීය යොම් පිහුම් සඳහා විශාල වශයෙන් කහ භාවිතයට ගැනුණත් අප රටට අවශ්‍ය තරම් කහ මෙරට වගා කෙරුණේ නැහැ. එම නිසා කහ පිටරටින් ආනයනය කිරීමට සිදු වුණා. කහ භෝගය අපනයන භෝගයක් විදිහට සලකනවා වුණත් පහුගිය අවුරුද්දේ ශ්‍රී ලංකාවෙන් කහ අපනයනය කරලා තියෙන වේලි කහ මෙට්‍රික් ටන් 116ක්. නමුත් කහ ආනයනය කරලා තියෙනවා මෙට්‍රික් ටන් 5288ක්. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් විදේශ විනිමය වැය වෙලා තියෙනවා ඒ කහ මිලදී ගන්න රුපියල් මිලියන 1142ක්. නමුත් ලංකාවේ විශාල විභවයක් තියෙනවා මේ ලංකාවේ අපි පාවිච්චි කරන කහ ප්‍රමාණය ලංකාවේම නිෂ්පාදනය කරගන්න. මේ ප්‍රමාණය හෙක්ටයාර 2000ක් වගේ වගා ලබා ගන්න පුළුවන් නිෂ්පාදනය විදිහට. ඉතින් මේ විදිහට කහ ලංකාවේ වගා කරලා කහ වලින් ලංකාව ස්වයංපෝෂිත කර ගැනීම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ එක අරමුණක්. මම දැන් ඉන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ ගලගෙදර ප්‍රදේශයේ පිහිටලා තිබෙන හෙළබිම ෆුඩ්ස් කහ සැකසුම් මධ්‍යස්ථානයේ. අපි බලමු මෙම ස්ථානයේ කහ සකස් කරගන්නේ කොහොමද කියලා. දැන් මාත් සමග ඉන්නවා මේ ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අරුණ ශාන්ත සෝමරත්න මහතා. එතුමා ප්‍රධානතම කාර්යභාරය වෙලා තියෙන්නේ ඉතාමත් ගුණාත්මක ඉහළ කුළුබඩු නිෂ්පාදනය කරලා දේශීය සහ විදේශීය වෙළඳපොළට ඉදිරිපත් කිරීම. එම කාර්යය තමයි එතුමා නිරතව ඉන්නේ. ඔබතුමායි මම පළමුවෙන්ම අහන්න කැමතියි. කොහොමද මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නේ? ඒ සහල් පිටි නිෂ්පාදනය තමයි මගේ මුල්ම නිෂ්පාදනය 1996 වර්ෂයේ සිට. දැන් අද වෙනකොට අපේ ආයතනය ලංකාවේ විශාල පරිමාණයේ කුළුබඩු සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන සිදු කරමින් විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටිනවා. හොඳයි මේ කර්මාන්තශාලාවේ මේ වෙනකොට යොදාගෙන තියෙන නව තාක්ෂණික උපකරණ ඒ වගේම මේ තාක්ෂණය මොනවද යොදවගෙන තියෙන්නේ? නිමි භාණ්ඩයක් බවට පත් කිරීමේදී අනුගමනය කරන්න ඕන සහ ලබා ගන්න ඕන සහ ඒ කාර්යයේ නිරත කරන්න ඕන නවීන යන්ත්‍ර සූත්‍ර අපි අපේ ආයතනය තුල ස්ථානගත කරලා තියෙනවා. හොඳයි මේ කාර්යයේදී ඔබට තාක්ෂණය ලබා ගන්න ඔබට අතීත දුන්නා ඉන්නවනේ මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. බොහොම විශේෂයෙන් කියන්න ඕන මට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
කෘෂි විද්‍යා පීඨයේ හිටපු අංශාධිපති මහාචාර්ය සනත් අමරතුංග මහතා විශාල ප්‍රමාණයක උදව් උපකාර කරනවා අදටත් කරලත් තියෙනවා. එතුමා විශේෂයෙන්ම අපේ මේ නිෂ්පාදනවල සෞඛ්‍ය ආරක්ෂිත බව වැඩි දියුණු කරගන්න ඕන යන්ත්‍ර සූත්‍ර ගොඩක් අපිට හඳුන්වලා දීලා මේ ස්ථානයේ ස්ථානගත කරලා තියෙනවා. ඔබ ව්‍යවසායකෙක් වගේම අපනයන කෘෂිකර්ම වගකරුවෙක්. ඒක ඔබගේ කහ සායංගුරු වගාවන් සඳහා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට ක්‍රියාත්මක කරන වගා ආයෝජන ආධාර ක්‍රමේ ඔබත් හිමිකරුවෙක්. ඒක ලබාගත කැතෝ කියන්නේ නේද? මට ඒ සඳහා චෙක්පත් ලැබුණා. මම ඒවත් ඉතාම සතුටින් පිළිගත්තා. ඒකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕන. හොඳයි අපි ආපහු මේ කහ කර්මාන්තය ගැන කතා කරනවා නම් ඔබ දැනට මේ ජාත්‍යන්තර පිළිගත් තත්ත්ව සහතික ලබාගෙන තියෙනවද? මම මුලින්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් GMP ප්‍රමිති සහතිකය ලබා ගන්නවා 1999 වර්ෂයේ. ඊළඟට මේ හෙළබීම ව්‍යාපාරය තුළට අපි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන්ම ISO 22000 HACCP වගේ ප්‍රමිති සහතික ලබාගෙන කටයුතු කරමින් සිටිනවා. හොඳයි අපි මේ දැන් කර්මාන්ත ශාලාවේ සිදු කරන කාර්යභාරය ගැන අපි බලමු. දැන් මේ ස්ථානයේද මට පේනවා යන්ත්‍ර සූත්‍ර කීපයක් තියෙනවා. මොනවාද මෙතෙන්ද සිද්ධ වෙන්නේ? මේ ස්ථානයේ තමයි අපේ කුළුබඩු ගොවිපලෙන් එන කුළුබඩු සහ ගොවි මහතුන්ගෙන් එන කුළුබඩු මුලින්ම මේ සකස් කිරීමේ ස්ථානය. ඔබ ගොවි මහතුන්ගෙන් එන කුළුබඩු කියලා මෙතෙන්ද සඳහන් කරනවා. එතකොට ඔබ වගකරුවන් මේ කහ වගාවේ දිලා ඉන වගකරුවන්ගෙන් එම නිෂ්පාදන මිලදීලා ගන්නවද? අපි මිලදී ගන්නවා. අපි ගාව ඉන්නවා මේ රටේ දිස්ත්‍රික්ක 8ක 9ක ගොවි මහතුන් පිරිසක් අපිට කුළුබඩු සපයන. ඔව් ඔබත් අපනයන කෘෂිභෝග නිෂ්පාදනයේ ඉදිරියේ ඉන්න වගකරුවෙක් නම් ඔබට පුළුවන් හෙළබෙමි ෆුඩ් සමග සම්බන්ධ වෙන්න ඔවුන්ගෙන් සාධාරණ මිලක් ඔබගේ නිෂ්පාදන සඳහා ලබා ගන්න. ඉතින් අපි බලමුද මෙතෙන්ද මොනවද සිද්ධ වෙන්නේ කියලා. අපිට කියන්නේ මෙතෙන්ද මොනවද මේ සිද්ධ වෙන්නේ කියලා. අද මේ ඔබතුමාලාට මෙතන බලන්න පුළුවන් ශේෂ්ඨයෙන් ගලවනාව මේ අමු කහ. මේ තියෙන අමු කහ. දැන් මේ අමු කහ මෙතනදී අපි කරන්නේ මුලින්ම සේදීම. මේ යන්ත්‍රය තමයි කහ සේදීමේ යන්ත්‍රය. මේ යන්ත්‍රයෙන් කහ 100%ම පිරිසිදු කරන්න පුළුවන්. දැන් අනුශාන්ත මහත්මයා අපිට කියන්න දැන් මෙතෙන්ද මොකද සිද්ධ වෙන්නේ? දෙවෙනි පියවර තමයි කහ තැම්බීම. ඉතින් මේ වගේ ස්ටීමරයක් තුලින් අපිට පුළුවන් කහ හොඳින් තම්බා ගන්න. දැන් කහ තැම්බීමේදී මේ යන්ත්‍රයට පුළුවන් කිලෝ 300ක වගේ ප්‍රමාණයක් යොදන්න. ඒකට කිලෝ 300ක් විනාඩි 10ක් වගේ කාලයක් තුල ස්ටීම් කරලා අපිට තැම්බූ කහ ලබා ගන්න පුළුවන්. හොඳයි මේකේ හුමාලේ කොහෙදින්ද නිෂ්පාදනය වෙන්නේ හුමාලේ මෙතන? මේකට හුමාලේ අපි ලබා ගන්න ස්ටීම් ජෙනරේටරයක් මගින්. ස්ටීම් ජෙනරේටරෙන් එන හුමාලේ තමයි මේ යන්ත්‍රය තුලට ලබා දෙන්නේ. දැන් උෂ්ණත්වය කොයි වගේ පරාසයකට යනවද? නටන ජලයේ එන හුමාලේ තමයි තියෙන්නේ. සෙල්සියස් 100ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්. හොඳයි ඔබ කිව්වා කිලෝ 350ක් මේකට යොදන්න පුළුවන් කියලා. ඒ සම්පූර්ණයෙන්ම ස්ටීම් කරගන්න. තම්බා ගන්න කොච්චර වෙලාවක් යනවද? විනාඩි 10කට අඩු කාලෙකදී කිලෝ 300ක් අපිට තම්බා ගන්න පුළුවන් හොඳයි. හොඳයි. කහ හොඳින් තැම්බිලා තියෙනවද කියලා කොහොමද මේ යන්ත්‍රය අනුසාරයෙන් දැනගන්නේ? දැන් මේ ස්ටීමරේ උඩින් හොඳින් හුමාලේ එනකොට කහ සුවඳ අපිට එනවා. ඒ කහ සුවඳ එනවා කියන්නේ මේ තැම්බිලා සහ මේ උඩින් හොඳ හුමාලේ පිට වෙලා යනවා. එතකොටත් තැම්බිලා කියලා අපිට දැනගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි තැම්බුණයින් පසු මේ කහාලයක් අරගෙන මෙන්න මේ විදිහට කඩලා බලපුවාම ඒ තුල නූල් ඇදෙන්න ඕන. දැන් මේ අවස්ථාව අපේ තුන්වෙනි පියවර තමයි කහ පෙති ගැසීම. මේ වගේ මේ යන්ත්‍රය තුලින් විනාඩි 10කට කහ කිලෝ 300ක් මේ වගේ කැබලි වලට පෙති ගසා ගැනීමට පුළුවන්. මේ තුල කෙරෙන්නේ මේ කෘත්‍රිම ඩ්‍රයරයක් තුල කහ වියලීමට ලක් කිරීම. දැන් මේ අවස්ථාවේ මේ ඩ්‍රයරය තුලට මේ කහ පෙති ඇතුල් කරාම පැය 4ක් වගේ කාලයක් තුල මේ කහ තෙතමනේ මොයිස්චර් 12ට තෙතමනේ 12ට වගේ මොයිස්චර් 12ට වගේ අඩු කරගන්න පුළුවන්. කෘතිම වියලෙනින් ඉවත් කරගත් කහ මීළඟට හීට් පම්ප් ඩ්‍රයර් යන කොටසට ඇතුල් කරනු ලබනවා. මෙය තුළදී වියලි වායු ධාරාවක් මගින් කහවල ඇති තෙතමනය එහි ගුණාත්මයට හානි නොවනසේ උරාගනු ලබනවා. මීළඟට මෙම කහ ඩීහියුමිඩිෆයින් ස්ටෝ යන කොටසේ ගබඩා කරනු ලබනවා. මෙහිදී කහවල තෙතමනය 112 තත්ත්වයේ දිගු කාලයක් නොවෙනස්ව පවත්වා ගනු ලබනවා. කහ පවුඩර් ඇඹරීමේ යන්ත්‍රය තුල අපි මේ ඉන්නේ.
මේ ඇඹරීමේ යන්ත්‍රයෙන් කෙරෙන්නේ අපි කැබලි ඉහලින් දැමුවාම පහලින් කහ පවුඩර් වෙලා මේ භාජනයට ලැබෙනවා. මේ තියෙන්නේ මැග්නස් සෙපරේටර් යන්ත්‍රයක්. මේවා අපි විසින්ම සකස් කරගත්ත යන්ත්‍ර. මේ තුලින් කෙරෙන්නේ අඹරා ගන්නා ලද කහ පවුඩර් හලා ගැනීම සහ ඒ තුල යම් යකඩ කොටස් යන්ත්‍ර තුලදී ඇතුල් වුණොත් මේ කාන්දම් කොටස තුලදී ඒවා ඉවත් කර ගැනීමේ හැකියාව තියෙනවා. දැන් අවසාන අවස්ථාව තමයි මේ කහ ඇසුරුම් කිරීම. දැන් ඇසුරුම් යන්ත්‍රයෙන් අපේ හෙළබිම කහ මේ විදිහට ඕනෑම බරකින් පවුඩර් පැකට් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ දේශීය කහවල වගේම ආනයනික කහවලත් බාහිර පෙනුමින් පවා පැහැදිලි වෙනසක් තිබෙනවා. මේ වෙනසට හේතුව මොකක්ද? සාමාන්‍යයෙන් මිනිස් පරිභෝජනයට සුදුසු වෙන්නේ දේශීය කහද නැත්නම් ආනයනික කහද? අපි ඒ ගැන දැන් විමසලා බලමු. ආනයනික කහවල තියෙන කර්කියුමින් ප්‍රතිශතය බැලුවහම අපිට ලැබිච්ච සාම්පල් බහුතරයක් විශ්ලේෂණය කරද්දී හැම සාම්පලයකම වගේ කර්කියුමින් ප්‍රතිශතය තිබ්බේ 3%ට වඩා අඩුවෙන්. ලංකාවේ කහ හැම වෙලේම ආනයනය කරන කහවලට වඩා කහවල කර්කියුමින් ප්‍රතිශතය ශ්‍රී ලංකාවේ කහවල කර්කියුමින් ප්‍රතිශතය ඉතාම ඉහළ අගයක් වෙනවා. බොහෝ දුරට 4, 5, 6, 7 දක්වා වගේ ඉහළ අගයක් දක්වා යනවා. ඉතින් ඒ විදිහට සලකනකොට ලංකාවේ කහවල ගුණාත්මය සලකන ප්‍රධානතම සාධකය වෙන කර්කියුමින් අගය ඉතාම ඉහළ අගයක් ගන්නවා. කහ නව වගාවට වගේම පස්වර්ෂම තාක්ෂණයටත් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආයෝජන ආධාර ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒ ගැනයි දැන් ඔබව දැනුවත් කරන්න හදන්නේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කහ වගා ආයෝජන ආධාර වැඩසටහනට ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන්. කහ වගා ආයෝජන ආධාර වැඩසටහන යටතේ කහ බීජ කිලෝග්‍රෑම් 10 සිට කිලෝග්‍රෑම් 1500 දක්වා ඔබ වගා කරන සෑම බීජ කිලෝග්‍රෑම් එකක්ම සඳහා රුපියල් 100ක ආයෝජන ආධාර මුදලක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලබා දෙනවා. ඒ වගේම ඔබ මේ වැඩසටහන තුලින් නරඹපු පසුවස්සන තාක්ෂණ සැකසුම් මධ්‍යස්ථාන ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා නම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මේ වගේ මධ්‍යස්ථාන ඉදිකිරීම යන්ත්‍ර සූත්‍ර මිලදී ගැනීම නඩත්තුව සහ සහතිකකරණය දක්වා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තුළින් ආයෝජන ආධාර වැඩසටහන් ක්‍රියාත්මක වෙලා තියෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා සඳුදා දිනේ ඔබ ප්‍රදේශයේ ගොජන සේවා මධ්‍යස්ථානයට ගොස් අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරී මහතාවෝ මහත්මිය හමු වීමෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සතියේ වැඩ කරන සෑම දිනකම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල තුලින් මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු ඔබට ලබා ගන්න පුළුවන්. Now, you are being the son of the owner of this business enterprise. You are going to pump young blood into this business enterprise. So, what are your future plans to expand this business venture? Our final intention is to give best quality toxin-free product to our customers and to win a global name. එහෙමනම් ඉතින් අපේ වැඩසටහන නිමා කරන්න ප්‍රථමයෙන් අපි යමු සතියේ ප්‍රශ්නය දෙසට. පසුගිය සතියේ නිවැරදි පිළිතුරු ඒවා ජයග්‍රහණය කළ ඔබගේ විස්තර දැන් තිරේ දිස්වෙනවා. ඒ වගේම ඔබට මෙතයාගයක් යථා කාලයේදී ඔබට ලබා ගන්නට පුළුවන්. මෙවර සෙන ප්‍රශ්නය තමයි දේශීය කහවල ගුණාත්මය වැඩිවීමට බලපාන ප්‍රධාන හේතුවක් නම් කරන්න. එහෙමනම් ඉතින් නිවැරදි පිළිතුරු යොමු කරන්න අපේ සුපුරුදු මෙන්න මේ ලිපිණයට. සහකාර අධ්‍යක්ෂ සංනිවේදනාංශය සැඟවුණු කහවණු පැනයට පිළිතුර අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංක 1095 නුවරපාර පේරාදෙණිය. කෙසේ වෙතත් ඔබගෙන් සමගෙන යන කාල වේලාව ඇවිල්ලා තියෙන්නේ. තවත් දෙසතියකින් මෙවන් වූ වැඩසටහනක් සමග ඔබ සමග සම්බන්ධ වීමේ අදහසෙන් අදට ඔබගෙන් සමගෙන යනවා. සමගෙන යන මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරනවා සුවබර නිරෝගී ඵලබර දෙසතියක්.